එක්සත් ජාතික පක්ෂය තුල තිබුණේ නියෝජ්‍ය නායකයා විසින් නායකයා විනාශ කරලා නායකත්වයට එන්න උත්සාහ කරන දඟලන රටාවක් තිබුණේ. ඒක තමයි අභ්‍යන්තර අරගල කියලා ඔබ සඳහන් කරපු තත්ත්වය. මම කිව්වොත් පක්ෂයට නායකත්වයට එන්න සුදුසුකම් තිබිච්ච සියලු දෙනා පක්ෂෙන් එළියට දාලා දැන් ඉන්නේ සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂය ඉතුරුනේ අන්තිමට රොඩු ටිකක් කියලා. මම දැන් ලණුවක් කනවා නම් ඉතින් සජිත් ප්‍රේමදාස නායකයෙක් වෙන්න බෑනේ. සජිත්ට නායකත්වයක් නැහැ. පෞරුෂත්වයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ටිකෙන් ටික සිංහල බෞද්ධ ඡන්ද ගැලවිලා ගියා. හාමුදුරුවෝ දැක්කම නිකන් මග ඇරලා යනවා කියන නායකතුමාට චෝදනා කරනවා. ඉතින් මේකනේ සෝබන බුද්ධාගමනේ මේ ආගම අදහන්න එක ප්‍රදර්ශනය කරන්න දෙයක් නෙමෙයිනේ. අපි සිංහල බෞද්ධ පමණක් නෙවෙයි අපිට සියලුම ජනතාව අවශ්‍යයි. දැන් ඔබතුමා කිව්වා මේ භික්ෂුන් වහන්සේලා දේශපාලන ක්‍රියාවලියට යොදා ගන්න එක එච්චර හොඳ නැහැ. නමුත් දබිර අමිල හාමුදුරුවෝ නගිනවා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැගලා ටවුන් හෝල් එකේ මහා ආණ්ඩින් කතා කරනවා මේක. එතකොට ඒකත් ඔය කියපු එකට පරස්පරයි නේද ඔබතුමා කියන කතාවට? ඇත්තටම ඔබතුමා ඔය කතන්දර මොනවා කිව්වත් එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ 3ක ඡන්ද ප්‍රමාණයක් ගන්න බැරි වුණා පහුගිය මැතිවරණයේ. මේ හොදාගෙන යෑම රංගේ බණ්ඩාරගෙන මහලේකම්ට පුළුවන් ද හදන්න? ඔහුට අනිත් පක්ෂයක සාකච්ඡා කිරීමේ අයිතිය දුන්නා. අර ඔහුට මහලේකම්වරයා පත් කරගැනීමේ බලය දුන්නා. මේ සියලුම දේවල් අරගෙන පක්ෂේ විනාශ කිරීමේ පරම චේතනාව ඇතුව අවසන් පැය 72 තමයි සජිත් ප්‍රේමදාස වෙනම වැඩ කරනවා කියලා තීන්දුව ගත්තේ. එක්සත් ජාතික පක්ෂේ නායකත්වයට පිස්සෙක් පිහට්ටේ පත් වෙන්න නම් ඊට තියන්න මම කිසිම අන්දමක සූදානම් නැහැ. ඔබතුමා කියන සජිත් ප්‍රේමදාස මහත්තයාට ආර්ථික දැක්මක් ජාත්‍යන්තර සම්බන්ධතා මේව නැහැ කියලාද ඔබතුමා කියන්නේ? මම දන්නේ යාට තියෙනවද කියලා අපි නම් දැකලා නැහැ. ඔබතුමා දැකලා නැහැ. එතකොට පුත්තලම පැත්තේ ගෙම්බෝ දැන් අඬන්නේ නැද්ද සජිත් කියලා? මේ වෙනකොට ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා කරපු කුපාඩි වැඩේ එක්සත් ජාතික පක්ෂයට කරන්න බෑ, කඩන්න බෑ. රට තරමක් අවදානමක තිබුණත් අවදානමට පෙර සූදානමත් සමග අපි අද කතා බහ කරන්නට සූදානම් වන්නේ මේ රටේ තවත් තීරණාත්මක ඒ වගේම මේ රටේ බොහොමයක්ම අභියෝගත් එක්ක ඉදිරියට යන දේශපාලන ව්‍යාපාරයක් එක්ක. එහෙම නැත්නම් ලංකාවේ නිදහසින් පස්සේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා බිහි කරපු ජාතියේ පියා නිදහසේ පියා ඩී සේනානායක මැතිතුමන්ගේ පුරෝගාමීත්වයෙන් බිහිවුණු එක්සත් ජාතික පක්ෂයේ අද මහලේකම් ධුරය දරන රංගේ බණ්ඩාර හිටපු අමාත්‍යතුමා සමග අයබෝන් නැමතුනේ. අයබෝන් ඔබට කියන්නේ. මම කැමතියි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කොහොමද අලුත් වැඩ කටයුතු එක්සත් ජාතික පක්ෂය? එක්සත් ජාතික පක්ෂය අපේ ප්‍රවර්ධන කටයුතු පහුගිය මැතිවරණයෙන් පස්සේ ටික කාලයකට යන හිටලා තිබුණා. කෙසේ නමුත් අපි ජනවාරි මාසයේ 29 වෙනිදා ඉඳලා නැවත වැඩ කටයුතු ආරම්භ කරා. හැම ශේෂ්ත්‍රයකම සංවිධාන කටයුතු මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. කාන්තා සංවිධාන, ඒ වගේම තරුණ සංවිධාන, ඒ වගේම වෘත්ති වේදී කාන්තාවගේ සංවිධාන, ඒ වගේම වෘත්තිකයන් සම්බන්ධව සංවිධාන කටයුතු, සමාජ මාධ්‍ය මේ ආදි වශයෙන් ගත්තාම හැම අංශයකම වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. පවතින කොරෝනා තත්ත්වයට එක්කලා අපිට මොහොතක් නතර වෙලා බලන් ඉන්න වෙලා තියෙනවා. එසේ නොවුනා නම් අපි මේ වෙනකොට තවත් ඉදිරියට යන්නට අවකාශය තිබුණා. අපි බෙහෙවින්ම මේ බලන දෙයක් තමයි මහලේකම්තුමනි පහුගිය කාලය පුරාවට එක්සත් ජාතික පක්ෂය මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ බිහිවීමත් එක්කම අපි ඉතිහාසය ගත්තොත් අර්බුද රාශියක් තිබුණා. පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුද තිබුණා. ඒවා විටින් විට ඉදිරියට ආපු තැන් තිබුණා, එළියට ආපු තැන් තිබුණා, අභ්‍යන්තරයේ වෙහෙලා ගිහිපු තැන් තිබුණා. මේම අභ්‍යන්තර අරගල ගොඩක් එක්ක තමයි අද දවසේ එක්සත් ජාතික පක්ෂය නැවත නැගිටින්න ඔබතුමාගේ මේ මහලේකම් ධූරයත් එක්ක මම දැක්කා ඔබතුමා කියලා තියෙනවා මාස 6ක් දෙන්න එක්සත් ජාතික පක්ෂය නැවත මේ රටේ ආණ්ඩු කරන තැනට ගේනවා කියලා. ඒ සූදානම කොහොමද? ඔව්. එක්සත් ජාතික පක්ෂය දැන් අර්බුද නැහැ. අර්බුද තිබුණා. අපිට අවුරුදු 19ක් තිස්සේ තිබුණ අර්බුද. සිංහල රජ කාලේ මේ පිළිවෙත තමයි පහුගිය වකවානුවේ එක්සත් ජාතික පක්ෂය තුල තිබුණේ. එදා රජුරුව මරලා බිසව විසින් රජ වෙන්න හැදුවා. පුතා විසින් පියාණන් මරලා රජ වෙන්න හැදුවා. ඒ වගේ සහෝදරයා විසින් රජකම හිටපු රජුරුව ඝාතනය කරලා රජ වෙන්න උත්සාහ කරා. ඒ වගේ රටාවක් තමයි එක්සත් ජාතික පක්ෂය තුල තිබුණේ. නියෝජ්‍ය නායකයා විසින් නායකයා විනාශ කරමින් නායකත්වයට එන්නේ. එහෙම නැත්නම් පක්ෂය තුල ඉන්න වෙනත් අනතුරක් දරන කෙනෙක් ඉතින් නායකයා විනාශ කරලා නායකත්වයට එන්න උත්සාහ කරන දඟලන
රටාවක් තිබුණේ. ඒක තමයි අර අභ්‍යන්තර අරගල කියලා ඔබ සඳහන් කරපු තත්ත්වය. හැබැයි අද ඒ වෙනි තත්ත්වයක් නැහැ. අද නායකයාට සපෝට් කරන නායකයා ඉදිරියේ නායකයා උසවලා තබලා ඉදිරියට එන්න ඕන කියන නියෝජ්‍ය නායකයෙක් ඉන්නවා. උපනායකයෙක් ඉන්නවා. ඒ වගේම මහලේකම්වරයෙක් ඉන්නවා. අනිකුත් කාර්ය නිලධාරි මණ්ඩලය ඉන්නවා. අද සියලු දෙනා එකට එක්කාසු වෙලා වටිනා නායකත්වයේ දැනුම තියෙන නායකත්වයේ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන නායකත්වයේ ඔසවතබමින් ඉදිරියට යන්න ඕන කියන ඒ නායකත්වයේ ඵල ප්‍රයෝජන රටට අරන් දිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්න කණ්ඩායමක් දැන් ඉන්නේ. ඒ නිසා අද අභ්‍යන්තර අරගල මුකුත් නැහැ. ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා නැවත ප්‍රතිසංවිධානය කරන ශක්තිමත් ඉදිරියට යන්න අපි වැඩ කටයුතු තමයි අතගාලා තියෙන්නේ. මම කිව්වොත් පක්ෂයේ හිටපු සියලු නායකයන් ඒ කියන්නේ නායකත්වයට එන්න සුදුසුකම් තිබිච්ච සියලු දෙනා පක්ෂෙන් එළියට දාලා දැන් ඉන්නේ සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂයේ ඉතුරුනේ අන්තිමට රොඩු ටිකක් කියලා. කවුරුත් එළියට දැම්මේ නැහැ. සමහර උදවිය එළියට ගිහිල්ලා තියෙනවා. බලහත්කාරයෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. ඉක්මනින් රජවීමේ පෙරේතකම උඩ බලය ඇල්ලින් බලය ලබා ගැනීමට පෙරේතකම උඩ ගත තීන්දුව తీරන තියෙන්නේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඉක්මනින් බලය ගන්න ගිය කිසිවෙකින් පැවතිලා නැහැ. 1956 SWR බණ්ඩාරනායක මහත්තයා තමයි පළවෙනිම එක්සත් ජාතික පක්ෂයේ දෙකට කඩලා ඉවරලා ගිහිල්ලා කණ්ඩායමක් හදාන ගියේ. බණ්ඩාරනායක මහත්තයා ගිහිල්ලා ඉක්මනින් අගමැති වුණා. හැබැයි අවුරුදු 3යි මාස 5යි දවස් 3යි බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණාට පස්සේ කඩාන ගියාට පස්සේ ජීවත් වෙලා තියෙන්නේ. හැබැයි ඔබතුමා එහෙම කිව්වට එක්තරා කාලෙක රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජාර්ජාර්දනක කාලේ පුරවැසි පෙරමුණ කියලා එකක් හදනවා. එතනත් පොඩි පක්ෂේ කඩාගෙන යාදෝ නොයාදෝ කියලා ප්‍රශ්නයක් තිබුණා. ඒ වෙනකොට පක්ෂේ කඩාගෙන ඔහුට පක්ෂේ කඩන්න පුළුවන් වුණේ නැහැ ඒ වෙලාවේ. නමුත් ඔහු පුරවැසි පෙරමුණ හැදුවා. ඔහු එක්සත් ජාතික පක්ෂය තුල හිටියා. එක්සත් ජාතික පක්ෂය තුල ඉඳලා තමයි නායකයාට සපෝට් කරලා තමයි ඔහු ඊළඟ නායකත්වයටපත් උනේ. හැබැයි ඔය කියන රංගේ බණ්ඩාර එක්තරා අවධියක සජිත් ප්‍රේමදාස මහත්තයා බලයට ගේන්න ඕන කියලා ලොකු හඬක් මේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ගොඩනගපු කෙනෙක්. එදා කිව්වා නායකත්වයේ ඉවත් වෙන්න ඕනේ. දැන් මේක සජිත්ට දෙන්න ඕනේ කියලා. හැබැයි ඒ කියන රංගේ බණ්ඩාර සජිත් එක්ක යන්නේ නැහැ. රංගේ බණ්ඩාර නවතින එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නැවතිලා රංගේ බණ්ඩාර කියන දේශපාලන චරිත එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා යනවා. මේක ඔබතුමා විසින් එක්කෝ සජිත් ප්‍රේමදාසට දුන්නු ලණුවක්ද? එහෙම නැත්නම් අවසාන මොහොතේ ඔබතුමා නායකත්වයේ හිත දිනාගෙන මේ පක්ෂයේ මහලේකම් ධූරය ගත්තද? මම දැන් ලණුවක් කනවා නම් ඉතින් සජිත් ප්‍රේමදාස නායකයෙක් වෙන්න බෑනේ. එහෙනම් එයාගේ නායකත්වයේ තත්ත්වය කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබතුමා ලණුවක් දුන්නේ නැහැ. මම සජිත් ප්‍රේමදාස නායකයා කරන්න කොයි යම්මලාවකවත් මම කටයුතු කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස එක අවස්ථාවක හලාවත මැරවර රැස්වීමේදී කිව්වේ විහිළුවක් කරා යා රැස්වීමේ කතාව පවත්වද්දී ඒ විහිළු කරමින් ඔහු කිව්වේ මෙච්චර කාලයක් මට කිට්ටු කරගන්න බැරුව හිටපු රංගයව කිට්ටු කරගත්තා දැන් මේ විහිළු කරලා ඒකත් නැති වේද කියලා. මොකද සජිත්ට නායකත්වයක් නැහැ, පෞරුෂත්වයක් නැහැ මම දකින විදියට. එතන ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කළමනාකාරීත්වය සම්බන්ධකමක් නැහැ. එවැනි පුද්ගලයෙක් රටක නායකත්වයට ගේනවා කියන්නේ අර සරල මිනිහෙක් ගෙනාවා වගේ, දේශප්‍රේමියෙක් ගෙනාවා වගේ, විරියෙක් ගෙනාවා වගේ වැඩක් තමයි මේ රටට වෙන්නේ. මේ ඒ නිසා මම එවැනි කටයුතු කරන්නේ නැහැ. සජිත්තුයි මායි එක දවසේ පාර්ලිමේන්තුවට ආවේ. නමුත් මම අපේ පක්ෂ නායකත්වයට සම්බන්ධව අපිට මමත් අරගලයකට යම් කතා බහ කරමැදියක් වුණා. මොකද ඒ වෙනකොට UMP කාර්යය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක නොවුණා. ඊට පස්සේ නායකතුමා ගම්පෙරළි වැඩසටහන ඇති කරමින් UMP කාර්යයත් බිම ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙල පටන් ගත්තා. හැබැයි ටිකක් ප්‍රමාදලා පටන් ගත්තේ ඒ අපි කරපු සටනේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කරන්නේ. අපිට ඕන වෙලා තිබුණේ UMP හරි මාර්ගයේ ගෙනියන්ගනින් හැරෙන්නට වෙන දෙයක් නෙමෙයි. ඒක නොකරනවා නම් නායකත්වය මේ ඉවත් කළ යුතුයි කියන තැන මම හිතුවා. ආනමඩුවේදී රංගේ බණ්ඩාර හිටපු ඇමති දාමු දසනායකගේ ප්‍රචණ්ඩකාරී දේශපාලනයට මූණට මූණ සටන් කරනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ ඉන්න කාලේ රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ බලයට ගේන්න. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදන්න විශාල වශයෙන් මහන්සි වෙනවා. හැබැයි මම අහුවොත් ඔබෙන් ආණ්ඩුව ගත්තට පස්සේ රංගේ බණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සැලකුවේ නැහැ නේද? ඒක මට විතර නෙමෙයි තවත් අයටත් වුණාද මේ අනාගතයේදීත් ඒ වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒක මේ නොවෙනවා කියලා ඉවරලා තක්සේරුවක් නැහැ. දැන් ඔබතුමා මහලේකම් තුමා විදියට පක්ෂේ දැන් ඒ වෙච්ච අසාධාරණකම් ගොඩක් තියෙනවා. මම හිතන්නේ අපේ පෙළ ගැස්මේ මම තව ඔබතුමාගේ ඉදිරියට අහන්නම්. තව ගොඩක් දේවල් දෙනවා. මේ තිබිච්ච අසාධාරණකම් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් සමහරු කැඩෙන්න හේතු වුනේ. ඒ අසාධාරණකම් නැති කරන්න මහලේකම්වරයා විදියට ඔබතුමා මොනවද ගන්න ක්‍රියාමාර්ග? කොයි දේශපාලන පක්ෂයේද එවැනි දේවල් නොසිදු වුනේ? ඔය හැම දේශපාලන පක්ෂයකම ඔය වගේ තත්ත්වයන් වෙනවා පාලනය ක්‍රියාත්මක කරගෙන යනකොට.
කෙසේ නමුත් අපි මේ කරුණ අවබෝධ කරගත්තා. අපි රට පුරා ගියා හැම දිස්ත්‍රික්ක එකම ගිහලා ඇහුම්කන් දුන්නා. මේ එකම ආකාරයේ චෝදනා විවේචනයන් තමයි හැමතැනකම ඇතුනේ. ඒ නිසා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්මයාත් මමත් එක්ක ආස් වෙලා අපි අනිත් කණ්ඩායම මේක රාශි කරගෙන මේ සියලුම ආපු ගැටලු වලට අනාගතයේදී මුහුණ දෙන්න ඒ සිදුවෙච්ච වැරදි අවම කරගන්න මම කියන්නේ සිරිසියක් නැතුවයි කියලා අවම කර ගැනීම සඳහා අපි යම් ක්‍රමවේද සකස් කරා. ඒ අනුව අපේ පාක්ෂිකයා කරන අපිට උදව් කරන කට්ටිය කරන කැපවීම ගණනය කිරීම සඳහා ක්‍රමවේදයක් අපි යත් කරා. පක්ෂයේ අපේ එක් දිස්ත්‍රික්කයේ සඳහා එකෙක් නිලධාරිපත් කරලා කොටස් අපි පවත්වාගෙන යනවා. ඒකක පවත්වාගෙන යනවා. ඒ ඒකක විසින් අපේ සමාජිකයන් පළාත් පාලන මන්ත්‍රීවරු අනිත් සංවිධායකවරු අනිත් නිලධාරීන් මේ ආදී හැම කෙනෙක්ම ඒ කොට්ටාස්වල කරන කැපවීම ප්‍රතිද්ද කරන කියන එක පිළිබඳව ගණනය කිරීම සඳහා අපි වැඩ පිළිවෙලක් ඇති කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ව හඳුනා ගැනීම ඔවුන් ඒ තක්සේරු කරලා අපි ඔහුගේ වටිනාකම ඔහු කරන කැපවීම අනුව ඔහුට වටිනාකමක් දෙන්න. ඒ වටිනාකම ඔහු ප්ලැටිනම් වෙන්න පුළුවන්, ඔහු ගෝල්ඩ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔහු සිල්වර් වෙන්න පුළුවන්. ඒ හන්ද මේ හඳුනා ගැනීම හඳුනුම් පතක් අපි නිකුත් කිරීමට පියවර ගන්නවා. ඒතර ගාල්ලේ පුද්ගලයා මේ අනුරාධපුරයට ගියාම අනුරාධනායක ළඟට යනකොට අනුරාධනායක ගාල්ලේ වජිරගෙන් නියමක් කරගෙන අනුරාධනායකට ළඟට යන්න ඕනේ. අර හඳුනුම් පත අරගෙන ගිය ගාම බාකෝඩ් එකක් තියෙනවා. ඒ බාකෝඩ් එක කිව් කෝඩ් එක කියව ගන්න මේ පහසුකම අපි අවශ්‍ය අයට දෙනවා. ඒ අනුව ඔහු අපේ අර කර කැපයින් කර පුද්ගලයන්ට අගතියක් නොවන අන්දමට ආරක්ෂා කර ගැනීම ක්‍රමවේදයක් අපි සූදානම් කරලා තියෙනවා. මේ කොවිඩ් නිසා අපිට ඒක ප්‍රොසෙස් කරගන්න බැරි වුණ අතරලා ඉනවා. හැබැයි දැන් ඔබතුමා කිව්වට මේ බාකෝඩ් ගහලා කාඩ් දෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ මීට පෙරත් ඔබතුමාලගේ ආණ්ඩුව තියෙන කාලෙත් මේ ඩිජිටල් කාඩ්පත් නිකුත් කළා පක්ෂ සමාජිකයන්ට යම් කාඩ්පත් දුන්නා. මේවා බලන්න කිව්වා ඩිජිටල් ක්‍රමයට හැදුවා. ඒවෙන් පළක්ුණේ නැහැ කියලා මිනිස්සු අපිට ගම් වලට ගියාට පස්සේ කියනවා. වෙන්නේ නැති. දැන් අපි ඒක හරි. දැන් මේ බලය තියෙන වෙලාවේ පෙරමුණේ හිටපු කට්ටිය තමයි මේ හැම එකක්ම ඒල මේ ක්‍රියාත්මක කරේ. ඒ උදවියට බලය නැතුව ඉන්න බෑ. මාළුවට වතුර නැතුව ඉන්න බෑ වගේ අර කණ්ඩායමට බලය නැතුව ඉන්න බෑ. ඒ නිසා බලය ලබා ගැනීමට පුළුවන් වන්නේ කුමන අන්දමින්ද ඒ කුමන නීච ක්‍රමයකට හෝ ඒගොල්ලෝ ගිහිලා බලය ලබා ගැනීමට කටයුතු කරනවා. දැන් පහුගිය මැතිවරණ වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයේ දෙකට කඩාගෙන යනකොට ජයග්‍රහණය කරන්න පුළුවන් තජිත් පිළේ කියලා ඉවරලා අවබෝධ කරගත්ත කණ්ඩායමක් තමයි තජිත් පිළට ඒක රාශිය වුණේ. මෙතන එක්සත් ජාතික පක්ෂය අද ඉන්න කණ්ඩායම බලය මත පමණක් නෙමෙයි පක්ෂය ශක්තිමත් කරන්න ඕන කියන ස්ථාවරය තුල ඉන්නේ. දැන් මේ සියලු වැඩ කටයුතු අතට අරගෙන මෙහෙවන්නේ මේ යාන්ත්‍රණයේ අතේ තියෙන්නේ ඒ පක්ෂය ශක්තිමත් කරන්න ඕන කියන ස්ථාවරයේ ඉන්න කට්ටිය. ඒ නිසා අපිට අනාගතයේදී මේ කණ්ඩායම මේක මෙහෙවනකොට අපිට බලා ගන්න පුළුවන් අපේ පාක්ෂිකයාගේ ආරක්ෂාව ඔහුට පහසුකම් සැපීම අපිට බලා ගන්න ඕනේ. ඔබතුමා මේ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් විටින් විට එක්සත් ජාතික පක්ෂයේ සංශෝධන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වුණා. ඒ සම්බන්ධයෙන් පණ්ඩිතරත්න කමිෂන් වාර්තාව ඔබතුමා කියවලා තියෙනවා. ඒ වාර්තාවට අනුව කියනවා එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ පදනම අහිමි වීම සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ බලය ගන්න නම් නැවත මේ සිංහල බෞද්ධ ඡන්ද ග්‍රහණය කරගන්න යන්න ඕන කියලා. 94 පරාජයෙන් පස්සේ පණ්ඩිතරත්න වාර්තාව එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන්න කියලා හැමෝම කියනවා. ඊට ඉස්සෙල්ලා 1955 පරාජයෙන් පස්සේ ජයවර්ධන මහත්තයා තමයි පණ්ඩිතරත්න මහත්මයා හරහා මේ වාර්තාව ගෙනාවේ. නමුත් ඒකෙන් ජයවර්ධන මහත්මයා විශාල බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂය 77 බලයට ගේනවා. නමුත් මේ 94 පරාජයෙන් පස්සේ මේ සිංහල බෞද්ධ ඡන්ද එකතු කරගන්න ඕන කිව්වට එක්සත් ජාතික පක්ෂයෙන් ටිකෙන් ටික සිංහල බෞද්ධ ඡන්ද ගැලවිලා ගියා. ඒ බලය එක්තරා වෙලාවක ජාතික හෙළවුරුමේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඒ බලය දැහ ගන්නවා. තවත් පැත්තකින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ ජාතික ආගමික දේශපාලනික තත්ත්වය අනුව වුන් ජයග්‍රහණය කරනවා. ඇයි එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධයන්ගෙන් ඈත් වෙන්නේ? 77 දිවිච්ච රටාවනම කීර්ති අද තියෙන්නේ. 77 ජයවර්ධන මහත්මයාගේ ගේනකොට මුස්ලිම් කොංග්‍රස් ද්‍රවිඩ මුන්නේතර ඒ වගේ පක්ෂ තිබුණේ නැහැ. එතකොට දැන් පසු කාලීනව ආගම් පදනම් කරගෙන භාෂාව පදනම් කරගෙන ජාතිකත්වය පදනම් කරගෙන මේ දේශපාලන පක්ෂ බිහි වුණා, කණ්ඩායම් බිහි වුණා. ඒ අනුව එක කොටස් කුල ආගම් ජාති මේ පදනම් පත මිනිසු කඩා ගැනීමට කටයුතු කරා. ඒ තමන්ගේ වාසිය වෙනුවෙන්.
හැබැයි ජයජාත මහත්මයාගේ යුගයේ ඔය වෙන තත්ත්වයක් නෙමෙයි තිබුණේ. එතකොට ජයජාත මහත්මයා අනිත් පැත්තෙන් මේ සිංහල බෞද්ධ පදනමට ප්‍රමුඛතාවය දුන්නා. ව්‍යවස්ථාවේ මේ අවස්ථාව 78 ව්‍යවස්ථාවේ බුද්ධ ආගම ප්‍රමුඛතාවය හිමි කරලා දුන්නා. මේ සියල්ල සිදු කරා. හැබැයි ජයජාත මහත්තයා දවස් ගානේ මල්වට්ටි උසගෙන පන්සල් වලට යන්න, බෙන්ස් පූජා කරන්න, මේ වොයිස් කට් දෙන හාමුදුරුවෝ හදන්න ඒ වගේ වැඩ කරන්නේ. බුද්ධ ආගම නිසිතන නිසි ගෞරවය ලබා දෙන්න කටයුතු කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් බුද්ධ ආගම නිසිගතන නිසි ගෞරවය ලබා දීලා තිනවා. යහපාලන ආණ්ඩුව වෙලාවේදී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටස කරපු පස්සේ තමයි ඔබතුමා ඇතර ජයජයවර්ධන මහත්තයාගෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රේමදාස ගැන ජනාධිපතිතුමා ගැන කතා නෑ මට කියන්න පුළුවන් ගොඩක් දේවල් කියන්න පුළුවන්. මම ඔබට කාලය දෙන්න තියෙනවා මට ප්‍රශ්නයක් නෑ. ප්‍රේමදාස මහත්තයා හිතාමතා අමතක කරුවා නෙමෙයි. නෑ හිතාමතා ප්‍රේමදාස මහත්තයා යුගයෙන් ඒ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ගෙන යන ලද බුද්ධ ආගම නිසිතන බුද්ධ ආගම නිසිතන ව්‍යවස්ථාවෙම දුන්නා පමණක් නෙමෙයි ගෞරවනීය මට්ටමෙන් මේ භික්ෂුන් වහන්සේට ඉන්න අවස්ථාව දුන්නා. භික්ෂුන් වහන්සේ ගෙනල්ලා ඉවරලා වේදිකාවල තියාගන්නයි වේදිකාවල ඕන නැති කතා පවත්වන්නයි ඒ වගේම මේ පිකටින් කරන්නයි සත්‍යාග්‍රහ කරන්නයි උපවාස කරන්නයි මේ පාර්ලිමේන්තුවට මම ගේන්නයි මේ වගේ විකාර වැඩවලට දැඟලුනේ නැහැ. හාමුදුරන් වහන්සේ කියන නැත්නම් පූජක පක්ෂය කියන අනිකුත් ආගම කියන එක පූජනීය කොටසක්. ප්‍රභූ කොටසක්. ඒ ප්‍රභූත්වය ආරක්ෂා කරන ජයවර්ධන මහත්තයා කටයුතු කරා. ප්‍රේමදාස මහත්තයා කාලේ යනකොට ඒක ඊට වඩා ටිකක් වෙනස් වුණා. ප්‍රේමදාස මහත්තයා කාලේ යනකොට ප්‍රේමදාස මහත්මයාත් පන්සල් වල මල්වට්ටි අරගෙන යන වැඩිපුර කරන්න පටන් ගත්තා. එතනින් පස්සේ ආපහු මේ මහින්ද රාජපක්ෂ ගාවට එනකොට පන්සලේ පදිංචි වෙන්න පටන් ගත්තා. අබිත්‍ය බවට පත් වෙන්න පටන් ගත්තා මේ රාජපක්ෂ ගියනකොට. ඒ අන්දමට දිගින් දිගට මේක ආවා. ඉතින් ඒක නිසා තමයි අද හාමුදුරුවෝ බණ කියන්න රුපියල් 25000 ගන්න හාමුදුරුවෝ බිහිලා තියෙන්නේ. ඒ වගේම අනවශ්‍ය අන්දමේ බණ නොවන වෙන සමාජ බණ කියලා වෙන විවිධාකාර අතපේ දේවල් කතා කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි එක එක හාමුදුරන් වහන්සේලා සෝෂල් මීඩියාගේ දිගට හරට ගහන්නේ. ඒ වගේම වොයිස් කට් දෙන හාමුදුරුවෝ පටන් ගන්න තියෙන්නේ. එක එක වෙනත් මේ විවිධ සංවිධාන රාජ්‍යන වල සංවිධාන වල නායකත්වය අරගෙන ඉවරලා වැඩ කටයුතු කරන හාමුදුරුවෝ බිහිලා තියෙන්නේ. ඒ වගේම බෙන්ස් වලට නැත්නම් මේ පැජරෝ ප්‍රාඩෝ වලට මේ පිරිකර විදියට බාර ගන්න මට්ටමට හාමුදුරුවෝ වෙලා තියෙන්නේ. දේශපාලඥයා ඒවා දීලා ඉවරලා හාමුදුරන් වහන්සේලා තමනේ කර ගැනීමට උත්සාහ කරන තත්ත්වයක් තියෙන්නේ. මේ සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ තත්ත්වෙන් මෙහාට ආවට පස්සේ. ඉතින් ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ක්‍රමවේදයේ වගේම බුද්ධ ආගමට නිසි තැන දීලා පූජක පක්ෂයට නිසි ගෞරව දීලා ඉවරලා කටයුතු කරන නායකයෙක් ඊළඟට ඇවිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේදී මේ ශාසනික සේවාවට ඕනතරම් මුදල් හදලා දීලා ඉවරලා වෙන් කරලා දුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අන්න අර අතෙන්ට ගියේ නැහැ. වොයිස් කට් හාමුදුරුවෝ හදන්න අටපිරිකර වෙනුවට බෙන්ස් පිරිකර දෙන්න හරි ජගුවර් දෙන තැනට ගියේ නැහැ. දැන් ගොඩක් අය චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා හාමුදුරුවෝ අතපත ගන්නෑ, හාමුදුරුවන්ගේ අතින් අල්ලගන්නේ නැහැ, මල්වට්ටි අරන් යන්නේ නැහැ. මේ වගේ මේ හාමුදුරුවන්ට හරි සමීප භාවයක් නැහැ. හාමුදුරුවෝ දැක්කම නිකන් මග ඇරලා යනවා කියන නායකතුමාට චෝදනා කරනවා. ඉතින් මේකනේ සෝබන බුද්ධාගමනේ මේ ආගම අදහන්න එක ප්‍රදර්ශනය කරන්න දෙයක් නෙමෙයිනේ. කැලණිය පූජා කර මානෙල්වත පූජා කරලා තියෙනවා නම් මේ සේදවත පූජා කරලා තියෙනවා නම් තමන්ගේ නිවසේ පාසල් පූජා කරලා තියෙනවා නම් මේ ආදී වශයෙන් මේ පරපුරම ගත්තාම දිගින් දිගටම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තම පුද්ගලික ධනෙ වියදම් කරලා වැඩ කටයුතු කරලා තියෙනවා. හැබැයි ආශිර්වාද ගන්න ඕන වෙලාවට ගිහිල්ලා හාමුදුරන් වහන්සේලා බහැ දැකලා ආශිර්වාද අරගෙන ගෞරවනීයතාවය තියලා දෙනවා. ඒකට ගිහිල්ලා ඉවරලා හාමුදුරුවොත් එක්ක පන්තලේ ඇඳේ නිදා ගන්න යන එක නෙමෙයිනේ කළ යුත්තේ. එතන ගෞරවනීය භාවයේ කෙලසන එකනේ කරලා තියෙන්නේ. පන්සල දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත් කරන එක ඒ ආගමික ස්ථානයේ කෙලසන වැඩන්නේ. එතන ගිහිල්ලා හාමුදුරුවෝ පොළඹවලා වොයිස් කාඩ් දෙවන්න යනවා නම් ඒක පොළඹවන තත්ත්වයන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාවත් මේකම කරන්නේ නැහැ. UMP ප්‍රතිපත්තිය මේක නෙමෙයි. සම්බුද්ධ සාධනෙට ගෞරව ලබා දීම කියන එක ඕක නෙමෙයි. එතන ඒක UMP ප්‍රතිපත්තිය හරියකාරව ගෙනිනවා. නමුත් අවාසනාවක මහිම අර බුදුරජාණන් වහන්සේම කොසල් රජුරු දකපු සීනවලත් කියලා තියෙනවා නෙමෙයි. මේ කොසල් රජුරුන් දකපු සීනවලත් කියලා දෙනවා. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ආනන්දේ මගේ මේ ශාසනය විනාශ කරන්නේ මේ ශාසනය තුලින්ම කියලා
ඉතින් මේකට අපි දායක වෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. හොඳයි මේ මහලේකම්තුමනි. එතකොට ඔබතුමාගේ මම අහන්න කැමතියි දැන් අලුත් මහලේකම් විදියට මේ රංගි බණ්ඩාරගේ මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ සිංහල බෞද්ධ ජනතාව එක්සත් ජාතික පක්ෂය වට එකතු කරගන්න මොකක් හරි වැඩපිළිවෙලක් ඔබතුමාගේ තියෙනවා? අපි සිංහල බෞද්ධ පමණක් නෙවෙයි අපිට සියලුම ජනතාව අවශ්‍යයි. මේක සංහිඳියාවෙන් අපි ශ්‍රී ලාංකික කියන පදනම මත තමයි එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනියන්නේත් ඒ ප්‍රතිපත්තිය මත අපේ පැවැත්මත් ශ්‍රී ලාංකීය යන පදනම මත. මොකද සිංහල බෞද්ධ කතෝලික ඒ වගේම හින්දු ඉස්ලාම් මේ සියලුම දෙනා එක්කලා අපි එකට වැඩ කටයුතු කරන්න ඕනේ. මේ හැම කෙනා එක්කම සංහිඳියාවෙන් සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ඒ සංහිඳියාව නොතිබුණ තැනදී තමයි අරගල ඇති වෙන්නේ. ඒ අරගල ඇතිවීම තුළින් සිදුවෙන රටේ සාමය නැතිවීම. ඒ සාමය නැතිවීමෙන්දී දේපලයි ජීවිතය දෙකම නැති වෙනවා. එහෙමනම් දේපලයි ජීවිතය දෙක තමයි රටකට වටින්නේ. ඒ වටිනා සම්පත් දෙක ආරක්ෂා කර ගැනීමට නම් සංහිඳියාව අංක 1. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. දැන් ඔබතුමා කිව්වා මේ භික්ෂුන් වහන්සේලා දේශපාලන ක්‍රියාවලියට යොදා ගන්න එක එච්චර හොඳ නැහැ. නමුත් මේ නායකතුමා භික්ෂුන් වහන්සේලා තියාගෙන පන්සල් වලට මේ බෞද්ධ ශාසනයට කරන්න ඕන යුතුයකම් ටික කරා. නමුත් මේ භික්ෂුන් වහන්සේලා දේශපාලන වේදිකාවට ගත්තේ නැහැ. අරගෙන මේ වොයිස් කට් දෙන තැනට ගත්තේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා අග්‍රාමාත්‍යවරයා විදියට ඉඳලා එතුමාව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දබිර අමිල හාමුදුරුවෝ නගිනවා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැගලා ටවුන් හෝල් එකේ මහා හඬින් කතා කරනවා මේක. එතකොට ඒකත් ඔය කියපු එකට පරස්පරයි නේද ඔබතුමා කියන කතාවට? දබිර අමිල හාමුදුරුවෝ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි. උන්වහන්සේ වෙනම මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරන්නේ. ඉතින් අපි ඒ හාමුදුරුවන්ටත් අනිත් පුරවැසියෙකුට තියෙනා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි වැඩපිළිවෙලක් මෙහෙව්වේ නැහැනේ. අපි පූජක පක්ෂයේ ගෙනලා එමනම් දැනුත් අපට පුළුවන් අපිට හිතවාදී ආම්දුරන් ඔබතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයට එහෙම ප්‍රතිපත්තියක් නැහැ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා මේ වේදිකාගත කිරීමේ සැලසුම් සහගතව කරන වැඩපිළිවෙලක් නැහැ කියන එක නේද ඔබතුමා කියන්නේ? නෑ. එක්සත් ජාතික පක්ෂයත් එක්කලා එම මතවාදයේ ඉන්න භික්ෂුන් වහන්සේලා මේ සමාජය තුළ ඉන්නවා. රට තුළ ඉන්නවා. අපි ඒගොල්ලන්ට ගරු කරනවා. ඒගොල්ලෝ අපි බැහැර කරන්නේ නැහැ. එසේ නමුත් අපේ ඒ මහා සංඝ රත්නය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා දේශපාලන ක්‍රියාවලියට උපයෝගී කරගන්නේ සංසීමා සහිත. ඒ ගරුත්වය ආරක්ෂා කරමින්. අනිත් උදවිය දවසකට 3 වර්ණ ප්‍රවෘත්ති ගත්තොත් 4-5 නමක්ම වොයිස් කට් දෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රමෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. අපිත් භික්ෂුන් වහන්සේලා මහා සංඝ රත්නයත් එක්ක වැඩ කටයුතු කරනවා. හැබැයි ඒ සංඝ රත්නයේ මේ ගෞරවාන්විත භාවය ආරක්ෂා කරමින් තමයි අපි උන්වහන්සේලාත් එක්ක වැඩ කටයුතු කරන්නේ. හොඳයි මම මේ මාතෘකාව වෙනත් පැත්තකට යොමු කරන්න කැමතියි. දැන් පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා මේ සමගි ජන බලවේගයේ පිහිටවලා දැන් එතනත් ඒ කියන්නේ ඔබතුමාලාගේ ප්‍රධානම පෙළේ සමාජිකයෝ රොත්තක් ගියා සමගි ජන බලවේගයට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. දැන් අද වෙනකොට කතාවක් යනවා මේ සමාජ මාධ්‍ය සහ විවිධ පුවත් මවන තැන්වල මේ නැවත එක්සත් ජාතික පක්ෂයට එන්න ඒ අය සූදානමක් තියෙනවා අය. ඔබතුමාලා නැවත එතුමන්ලා එක කතා බහ කරනවා අය. 23ක කණ්ඩායමක් ඉන්නවා අය UNPට එන්න කියලා. මේක ගැන ඔබතුමාට මොකක් හරි ඉඟියක් තියෙනවද? නැත්නම් මේක ඇත්තක් තියෙනවද? මම කැමතියි ඉගෙන ගන්න. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානම පුද්ගලයා නම් ඔක්කොම ටික මෙතන ඉතුරු වෙලා තියෙනවා. ප්‍රධාන පුද්ගලයා කඩාගෙන යන්නේ නැහැ. ඉතින් ඔබතුමාලගේ ලේකම්තුමත් මහ ලේකම්තුමත් ගිහිල්ලා කෑගල්ලේ කබීර් රෂීද් මහත්තයා තියෙනවා. ඔබතුමා කොහොමද කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානම නෑ? හිටපු ලේකම්. ඔව් හිටපු ලේකම්තුමා. ඒක තමයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පුද්ගලයෝ ටික මෙතන ඉඳලා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න දැන් වැඩ කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයට යම් තනතුරු දරුවට ඒ තනතුරු වල ප්‍රගතිය පෙන්න ගන්න බැරුව හරි දුර්වලතම් වලටපත් වුණාට පස්සේ ගිය අය ප්‍රධාන පුද්ගලයෝ කියලා කරලා හඳුන්වීමට නම් ඒ අර්ථකථනය නිවැරදි නෑ කියන එක මට මුලින්ම කියන්න සිද්ධ වෙනවා. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයට නැවත එක්කාසු වෙන්න එනකොට ඒක අපි අපෙන් ඉවත් වෙලා අපිත් එක්ක එකට ඉඳලා ඉවත් වෙච්ච කට්ටිය විතරක් නෙමෙයි අපිත් එක්ක නොහිටපු කට්ටියත් අපි එකතු කරන්න දෙනවා. මේ එනකොට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු, පොට්ටුවට සම්බන්ධ වෙලා හිටපු, මෙතෙක් කවදාවත් UMP නොවිච්ච කට්ටියත් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ අන්දමට මේ කණ්ඩායමත් අපිත් එක්ක එකතු වෙවි අපි ඒ පිළිබඳව කතා කරලා
සුදුසු විදිහට පියවර ගන්නවා. රවි කරුණානායක හිටපු අමාත්‍යතුමා දැනට එක්සත් ජාතික පක්ෂයේ දරන තනතුරු මොකක්ද? රවි කරුණානායක දැනට කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයේ පමණයි දරන්නේ, වෙනත් අනතුරක දරන්නේ නැහැ. එතුමා නියෝජ්‍ය නායක ධූරයේ හිටියා මං හිතන්නේ. නෑ, එතුමා හිටියේ උපනායක ධූරයේ. දැන් උපනායක ධූරය එතුමට නැහැ. උපනායක ධූරයේ සඳහා එතුමා ඉදිරිපත් වුණේ නැහැ මේ වාතාවේ. ඒ නිසා ඒ තනතුරේ නැහැ. තනතුර නැහැ. එතකොට මම කැමති මහලේකම්තුමනි තවත් දැනගන්න අපිට මේ බොහෝ විට සමාජයේ දකින්න ලැබෙන දෙයක් තමයි ඔබතුමාලා ආපු ගමන් පොඩි සිංහ නාදයක් කරා සජිත් එක්ක ගිහිපු අය පක්ෂෙන් නිරපනවා කියන. නමුත් අපි ගම්වලට යද්දී අපිට මගතොටේ දකිද්දී ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂයෙන් පත්වෙච්ච ප්‍රාදේශීය සභා පළාත් පාලන മന്ത്രിවරු ගෙඩි පිටින් බහලා සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බලවේගය වෙනුවෙන් ස්ටේජ් ගහනවා, වේදිකා ගහනවා, පුවත්පත් මාධ්‍ය නිවේදන නිකුත් කරනවා, මාධ්‍ය සාකච්ඡා කරනවා. නමුත් ඔබතුමාලා කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. අපි ඒකට වැඩපිළිවෙල කීපයක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. පළාත් පාලන මන්ත්‍රීවරු 2200 ගණක් ඉන්න අපේ පක්ෂයෙන් පත් වෙලා එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙලා මේ 2200 ගණනෙන් එක්සත් ජාතික පක්ෂේ මම මහලේකම්වරයා විදිහට වැඩ පටන් ගන්නකොට පළාත් පාලන මන්ත්‍රීවරු 500 ගණන් අපිත් එක්කලා හිටියේ. අනිත් 1700 ගණන් විතර සජිත් ප්‍රේමදාසත් එක්කලා සමගි බලවේගය. දැන් මේ වෙනකොට අපි 1300 ඉක්මව ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ඒ කියන්නේ ඔබතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂයට දැන් රිජුලේසම සම්බන්ධ වෙලා ඉන්නව නැවත 1300ක්. ඔව් 1300. හැබැයි ඉතින් මහලේකම්තුමා දැන් මේක මම දන්න ඒ කියන්නේ මම දන්න විදිහට සහ ලැබෙන ආරංචි මාර්ග අනුව මට වඩා යමක් ඔබතුමා දන්නවා ඇති දේශපාලනය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් හෝ ලබන මැයි හෝ මේ පළාත් පාලන මැතිවරණය නැවත එන්න පුළුවන්. අවුරුද්දකින් කල් දානවා කියලාත් කතාවක් තියෙනවා. කොහොම වුණත් එන්න පුළුවන් සාමාන්‍ය. ඒ එනකොට දැන් තව මාස කිහිපයයි තියෙන්නේ. ඉතින් මේක ඔවුන් කරන යම්කිසි ගනුදෙනුවක් වෙන්න බැරිද මේ മന്ത്രി ධූරය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් කාලා ඒක බලාගෙන ඉන්නවද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද වුන් පැහැදිලිව අපිට පේන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්න බව. ඔය ඔබතුමා කියන മന്ത്രിවරු ඉන්න බව පේන්නේ නැහැ ප්‍රායෝගිකව. මම මේ කියන්නේ න්‍යායාත්මකව නෙමෙයි. ප්‍රායෝගිකව හිටගෙන ඉන්නේ කොහෙද කියන එක අපිට පේනවනේ. සමහර වෙලාවට ඔබ කියන අන්දමේ අදහස් වෙන උදවියත් ඉන්න පුළුවන්. අපි කියන්නේ නැහැ මේ එහෙම නැතුවම ඇති කියලා. අපිට එවැනි ඔවුන්ට විරුද්ධ විනය පරීක්ෂණයක් තියලා තියෙනවා. නේද? මම කියන්න ආවේ ඔබට උත්තරේ මම කොටසයි දෙන්න දුන්නේ. ඊට පස්සේ තමයි ඔබ නැවත මගෙන් ප්‍රශ්න වඩන්නේ. අපි දන්නේ සමහර උදවියගේ එවැනි මතවාදවල ඉන්න පුළුවන්. කෙසේ නමුත් ඔවුන් පක්ෂයත් එක්ක එකතු වැඩ කරන නම් පක්ෂෙන් අපි දීලා තියෙන ක්‍රියාකාරකම් කරන්නට ඕන. ඒ ක්‍රියාකාරකම් නොකරනවා නම් ඒකේ වක් කියන්න ඕන අපේ ආසන සංවිධායකවරයා. ඒ නිසා අපි දැන් ආසන සංවිධායකවරුන්ගේ අඩුපාඩු තියෙන අපේ බලාපොරොත්තු වෙලා තිබුණ ලබන සතියේ අඟහරුවාදා ඉඳලා ආසන සංවිධායකවරුන් ඉන්ටර්විව් කරන්න මේ වෙනකොටත් ඇප්ලිකේෂන් 250කට වැඩි සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. අපි පත්‍රේ දැන්වීම පළ කරලා තියෙනවා. ඒ අනුව දිනපතාම දැන් ඊයේ ඉඳලා ඇප්ලිකේෂන් 10-15 වෙන්න පටන් ගන්න තියෙනවා. අපි දීලා තියෙන දිනවක වෙනකොට මම හිතන ඇප්ලිකේෂන් 1000 ඉක්මව අපිට ලැබෙවි කියලා. ඒ අනුව අපි සුදුසු සංවිධායකවරුපත් කරන්න පියවර ගන්නවා. මොනවද එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකකම ගන්න තියෙන සුදුසුකම්? අනිත් අපේක්ෂක අනිත් පැත්තෙන් අපි පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධව අපි ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. කැමති අයට එකතු වෙන්න පුළුවන්. අපි කාටවත් බලහත්කාරයෙන් එන්න කියන්නේ නැහැ මෙතෙන්ට. සජිත් ගාවට ගිහිල්ලා ඉන්න එපා මෙහෙට එන්න කියලා කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් කතා කරලා නැහැ. එහෙනම් ස්වේච්ඡාවෙන් තමයි ඇවිල්ලා කතා කරන්නේ. මේ කතා කරන කට්ටිය තමයි එකතු කරන්නේ. දැන් ගිය සතියේ කම්බරුපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික් අධිකරණයේ ගල්කිස්සේ දාලා තිබුණ නඩු ඉල්ලාස් කරගෙන ඉල්ලවලා එතන බොරු හිලක් එතන මේ අපි මම යනකොට හිතුවේ එතන පුල් ඔප්ෂන් කියලා. නැකලා බලපුවම තමයි ඒකේ මොන ඔප්ෂන් එකක්වත් නැහැ කියලා තේරෙන්නේ. කියලා කරලා ඉල්ලලා එකතු වෙනවා. ඒ විදිහේ ප්‍රකාශ කරලා එකතු වෙන කට්ටිය ඉන්නවා. මේවත් මේ සතියේ මේ කොවිඩ් ප්‍රශ්න නොතිබුණා නම් අපිට පෙන්වන්න තිබුණා මේ සතියේ කීප දෙනෙක් එකතු වෙන්න තිබුණා. ඉතින් ඒ අනුව එතන අතහැරලා ඉවරලා මෙතන එකතු වෙනවා. ඔය ආසාවට රැල්ලට දුවනවා. හැබැයි රැල්ලට දිව්වට රැල්ල එහෙම යනවා. වෙරළ එහෙමම තියෙනවා. නැවත ඇවිල්ලා වෙරළේ තමයි හේතු වෙන්නේ ඔක්කොම. ඉතින් ඒ තත්ත්වය ඇතුළේ මොකද ඉතිහාසයේ ඉඳලාම බණ්ඩාරනායක පක්ෂ කඩලත් ওই තත්ත්වය ඇති වුණේ. ලලිත මුන්ත්‍රි මහත්තයලා ගාමිණී සානායක මහත්තයලා පක්ෂ කඩලත් ওই තත්ත්වය ඇති වුණේ. 18 දිනක් කඩාගෙන ගිහිල්ලා ඉවරලා අවසානයේ 18 දිනාගෙන යම් පිරිසක් ආපහු මෙතෙන්ට ඇවිල්ලා මෙතන තමයි නතර වුණේ. ඒ නිසා කඩාගෙන යනවා රැල්ලට ආසාවට මේට වඩා හොඳ ලස්සනයි කියලා. ගියාට පස්සේ අර පළඟැටියට වෙච්ච දේ තමයි වෙන්නේ. ඒ නිසා ඒක අපි දැකලා තියෙන ඉතිහාසය ඉඳලා. ඒ නිසා මේ ක්‍රමානුකූලව යම් පිරිස එකතු වෙන දැනුත් ඔය එතන ওই සජිබේ ඉන්න කණ්ඩායම. ඇයි අපිට කතා කරන්නේ? ඇයි අපේ නායකතුමා ගැන හොයාගෙන ඉන්නේ?
ඇයි නීති එහෙම හොයාගෙන එනවද? ඔබට තොරතුරු ඇතින ඔබ මාධ්‍යවේදියෙක්නේ. හොඳයි මම කැමතියි ඔබතුමාගෙන් අහන්න එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරු දෙන්නෙක් හදපු පක්ෂයක්. ඇත්තටම ඔබතුමා ඔය කතන්දර මොනවා කිව්වත් එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ 3ක ඡන්ද ප්‍රමාණයක් ගන්න බැරි වුණා පහුගිය මැතිවරණයේ. ඔබතුමා කිව්වට එක්සත් ජාතික පක්ෂයේ ස්ප්‍රිට් එක ඉන්නේ මෙතන කියලා. ඇත්තටම බිමට බැහැලා බලද්දී UNP එකේ පදනමට මොකද වෙලා තියෙන්නේ? ඡන්ද ලක්ෂ 50කට 60කට ගත්තු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ 2.5කට 2.70කට අඩු වෙනවා. මුළු ඡන්ද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලෙන් 2.1.5ක වගේ ඡන්ද ප්‍රතිශතයක් තමයි පහුගිය මැතිවරණයේදී ලබා ගන්න. මේ හොදාගෙන යෑම රංගේ බණ්ඩාරගෙන මහලේකම්ට පුළුවන් ද හදන්න? කීර්තිය අපි මේ 2,50,000 කරගත්තා කියන එකත් ලොකු ගණනක්. මේ මැතිවරණයට අපි මුණ දුන්නා අන්දවනවා. මැතිවරණයට දින 3ක් තියෙද්දි තමයි සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම පක්ෂයෙන් එකලා ගනුදෙනු නැත කරේ. අවසාන තප්පරෙනකම් මේ වර්කින් කමිටු රූම් එකේ ඉඳගෙනම කතා කරා අලියා ලකුණින් ඉදිරිපත් වෙනවද හන්තයා ලකුණින් ඉදිරිපත් වෙනවද කියලා ඉවරලා. ඔහුට පක්ෂයේ අගමැති අපේක්ෂකකම දුන්නා. ඔහුට ජනාධිපති අපේක්ෂකකම දුන්නා. ඊට පස්සේ ඔහුට සන්දානයේ නායකත්වය දුන්නා. ඔහුට අනිත් පක්ෂයක සාකච්ඡා කිරීමේ අයිතිය දුන්නා. හරියට ඔහුට මහලේකම්වරයා පත් කර ගැනීමේ බලය දුන්නා. මේ සියලුම දේවල් අරගෙන පක්ෂේ විනාශ කිරීමේ පරම චේතනාව ඇතුව අවසන් පැය 72 තමයි සජිත් ප්‍රේමදාස වෙනම වැඩ කරනවා කියලා තීන්දුව ගත්තේ. ඒ වෙනකොට අපිත් එක්කලා වැඩ කරපු මිනිස්සු ගැන අපි විශ්වාසයක් තිබ්බා. අපි සම්විධායක කරපු අපිත් එක්ක ඉඳීවි කියලා කොටසක්. නමුත් මේ කණ්ඩායම සියල්ලම බලය සොයාගෙන ගියා. ඒ බලය සොයාගෙන ගියට අපිත් එක්ක හිටපු 24 දෙනෙක් පාර්ලිමේන්තු නියෝජනය කරපු 24 දෙනෙක් සජිත් ලිස්ට් එකකිනුත් පරාජයටපත් වෙලා ගෙදරටලා ඉන්නවා. එතකොට මේ වෙනි තත්ත්වයක් උඩ අපිට අලුතෙන් අපේක්ෂකයෝ හොයන්න අලුතෙන් සංවිධායකවරු පත් කරන්න දෙන්නේ නැහැ. පැය 72 තියෙන්නේ. මේ පැය 72 ඇතුළත අපි මෙහෙම කණ්ඩායම ඉදිරිපත් කරලා මුණ දෙන්න එක ලොකු දෙයක්. මොකද හැම දිස්ත්‍රික්කම කණ්ඩායම අරගොල්ලෝ කඩාගෙන ගිහිල්ලා බලය සොයාගෙන. එතකොට එහෙම කරලා තමයි අපි මේ ඡන්ද ප්‍රමාණය අරගත්තේ. ඒ ඡන්ද ප්‍රමාණය ගත්තේ විතර නෙමෙයි. එතන කොරෝනා තත්ත්වය. කොරෝනා තත්ත්වයත් එක්කලා අපිට එළියට බහලා සංවිධානය කරගන්න බෑ. අනිත් පැත්තේ මාධ්‍ය අපට සපෝට් එක දුන්නේ නැහැ. ඒ වෙනකොට කඩා ගියන ගිය කට්ටියටයි දිනලා හිටපු ආණ්ඩුවටයි මාධ්‍ය සපෝට් එක දුන්නේ. මේ වගේ බිම මට්ටම මෙන්න මෙහෙම තිබුණේ. ඒ වගේම අපිට ඡන්ද පාවිච්චි ලක්ෂ 2කමාරක් ඡන්ද දුන්නාට සජිත් දුන්නෙත් නැහැනේ ඡන්ද. සජිත් දුන්නෙත් ලක්ෂ 13යිනේ. එහෙනම් ලක්ෂ 55න් ලක්ෂ 13ක් එතන යනකොට මෙතන දෙක යනවා ලක්ෂ 15යිනේ. ඒතර ඉතුරු 55න් ඉතුරු ටික මොකද මේ කඹයදීම නිසා මිනිස්සු ඡන්ද දානක ප්‍රතික්ෂේප කරා කියලා කියන්නේ. ලක්ෂ 7ක් ඡන්ද ප්‍රතික්ෂේප කරා ගිහිල්ලා ඡන්ද පොලට ගිහිල්ලා. ලක්ෂ 20ක් ඡන්දදායකයෝ ඡන්ද පොලට ගියේ නැහැ. ඉතින් එහෙමනම් සජිත් දෙනවා නම් ඒගොල්ලෝ ගිහිල්ලා සජිත් දෙන්න තිබ්බනේ. නෑ ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඇයි මොකටද ගිහිල්ලා ඡන්ද කොලිය කුරුටු ගෑවා අරගොල්ලෝ. සජිත් දෙන්නේ නැති හින්දා. ඉතින් මෙතන අර්බුද ඉවර කරගන්න කියලා. දැන් කට්ටිය අවබෝධ කරගෙන තියෙනවා. දැන් අපි ගමට ගියාම දිස්ත්‍රික්කයට ගියාම දිස්ත්‍රික්කේ කියන අපි ඡන්ද දුන්නෙත් නැහැ කියලා. අපි බෙලියත පන්සලට ගියාම කාශ්‍යප හාමුදුරුවෝ කියන මෙන්න ඡන්ද කාඩ් පහම අපි පොඩි උන්වහන්සේලාටත් මං කිව්වා දාන්න යන්න එපා කියලා. දැන් මොකද කාශ්‍යප හාමුදුරුවෝ දැන් නායකත්වය අරගෙන උන්වහන්සේ කියනවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහත් එක්ක මේ රටේ බලයට ගේන්න ඕන. ගෙනාවේ නැත්තම් ඉවරයි මහත්තයෝ කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. දැන් හැබැයි ඔබතුමා කියන කතාවත් එක්ක මට හිතෙන්නේ දැන් යම් අවස්ථාවක මිනිස්සු කියනවා එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා නැවත සජිත් ප්‍රේමදාසත් එක්ක කැඩිලා ගිය කණ්ඩායම සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ඔරිජිනල් UNP එක දෙගොල්ල එකට එකතු වෙන්න ඕන කියලා. එහෙම එකට එකතු වුණොත් මේ පක්ෂේ ගොඩනගන රංගේ බණ්ඩාරට මහලේකම්කම නැති වෙයි. සමහර විට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකකම නැවත සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලයි. සූදානම් මහලේකම්කම දීලා ඔබතුමා මේ පක්ෂයේ ආණ්ඩුව හදන්න ඔබතුමා ඉවත් වෙන්න එහෙම වුණොත්. මහලේකම්කම පිළිබඳ ප්‍රශ්න නැහැ. මොකද මේ තරඟ කරලා මේ බෙලි කපලා මේ පටන් කරලා ගත තන්තුරක් නෙවෙයිනේ. මේ පක්ෂ වෙනුවෙන් කැපකිරීම කරලා තියෙන්නේ. මම බිල්ලට ගිහිල්ලා තියෙන්නේ. මට ලක්ෂ කෝටි 50ක් දෙන්න හදනකොටත් ඒත් බිල්ලට ගියෙන්නේ. මගේ දේපල නැති කරගත්ත මේ ගෙවල් 3ක් ගිනි තිබ්බා. වාහන ගිනි තිබ්බා. නඩු 52කට මම මුණ දුන්නා. හැබැයි එක දවසක් ඇවිල්ලා මේ වකින් කමිටු රූම් එකේවත් නායකතුමා ළඟට ගිහිල්ලා මම තනතුරක් ඉල්ලලා නැහැ. අද පක්ෂ අසිරුතන්ට වැටෙනවම තමයි මේ තනතුරට මට එන්න කිව්වේ. ඒක වාකින් බාරගත්තා. ඒ වාකිය මට පුළුවන් නම් මම කරගෙන යනවා. අනිත් අයගේ සහයෝගයත් එක්කලා ඒ සියලු දෙනාගේ එකමුතුවත් එක්කලා අපි මේක ගොඩනගනවා. මේ තනතුරින් ඉවත් වීම තනතුරු පරිත්‍යාග කරනවා කියන එක මට මහත් ප්‍රශ්න නෙමෙයි. හැබැයි එක්සත් ජාතික පක්ෂේ නායකත්වයට පිස්සෙක් පිහට්ටේ පත් වෙන්න නම් ඊට තියන්න මම කිසිම අන්දමක සූදානම් නෑ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගැනද?
නෑ කවුරුණත් පිස්සු පිටට දාලා වැඩන්නේ නෑනේ. දැක්මක් තියෙන ජාත්‍යන්තර ජාතික සම්බන්ධතාවයක් තියෙන කළමනාකරණයක් තියෙන ණය ටික ගෙවමින් සාන දෙන්න පුළුවන්, ණය ටික ගෙවන්නේ රට සංවර්ධනය කරන්න පුළුවන්, අධ්‍යාපනය වෙනස්කම් කරන්න පුළුවන්, සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළට ගේන්න පුළුවන්. ඒ හැකියාවන් තිබුණේ රනිල් වික්‍රමසිංහනේ. හරි. ඔය කවුරුත් සෙල්ලම් ගැහුවේ තාත්තා හම්බ කරලා දුන්න සල්ලි අරගෙන ගිහලා පුතාලා නයිට් ක්ලබ් එකේ අරගෙන මේකේ පිස්සු කෙල්ලනවා වගේ. මෙතන රනිල් වික්‍රමසිංහ රටේ නායකයා විදිහට අගමැති පක්ෂ නායකයා විදිහට හොයලා දුන්න මුදල් අරගෙන ගිහිල්ලා ගෙවල් හදන්න පුළුවන්, පාලම් හදන්න පුළුවන්, පන්සල් හදන්න පුළුවන්, දාම් පාසල් හදන්න පුළුවන්, පාරවල් හදන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක්වත් හම්බ කරලා ඉවරලා මුදල් උපයන ක්‍රමයක් හදුවේ නෑනේ. දැනුත් ඒ වෙන ක්‍රමවේදය පෙන්වුම් කරන්නේ මට මේක පුළුවන් කියලා ඉවරලා. ඉතින් ඒක නිසා මේ ඒ හැකියාවක් නැති පිසෙප්පිහට්ටෙක් පක්ෂික නායකයෙක් වෙනවා අපේ පක්ෂයක රැඳිලා ඉන්න වැඩකුත් නැහැනේ. මොකද අපිට අවශ්‍ය රටේ නායකත්වයන්නේ. දැන් අවශ්‍ය මේ දැන් වැඩක් නැහැ ගෙනලා දේශප්‍රේමී පොළොව ඉබ්බගෙන බදාගෙන පස් කරන ඔබතුමා සමා වෙන්න. ඔබතුමා මේක උත්තරේ දුන්නට පස්සේ අහන්න. ඒ වගේම මේ කෙහෙල් පොලේ බත්තේ ගෙනලා ඉවරලා කනවා කියන සරල නායකයෝවත් එහෙම නැත්නම් මේ මහා රණවිරුවෝ මේ එක නීතියක් එක රටක් කියලා ඉවරලා මහා විජ්ජා පෙන්නනවා කියන මිනිස්සුවත් දැන් ඔක්කොම පේල්නේ. එහෙනම් දැන් මේ රටේ කවුරුත් පිළිගන්න ඕන මේ රට කරන්න නම් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධකම් තියෙන දක්ෂෙක් වුණා කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ සම්පත තියෙන UMP ට විතරනේ. එහෙනම් අපිට විතරයි සම්පත තියෙන්නේ. ඔබතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ආර්ථික දැක්මක් ජාත්‍යන්තර සම්බන්ධතා මේව නැහැ කියලාද ඔබතුමා කියන්නේ? මම දන්නේ යාට තියෙනවද කියලා අපිට නම් දැකලා නැහැ. ඔබතුමා දැකලා නැහැ. එතකොට පුත්තලම පැත්තේ ගෙම්බෝ දැන් අඬන්නේ නැද්ද සජිත් කියලා? ඔව් මැතිවරණ වේදිකාවේ ඉතින් මැතිවරණේ කතා රසවත් කිරීම. එතකොට එදා සැලලිනි සංදායස කරපු කට්ටිය, ගිරා සංදේශ කරපු කට්ටිය, ওই ගිරවා සැලලියනියා ඒ තිබුණේවා නෙමෙයි. යම් මේ එකතු කිරීම කරලා රස ගන්නවලා තියෙනනේ ඉතින් කතාවක් කරනකොට රස ගන්නන්න ඕනේ. ඔබතුමත් මේ වේදිකාව රස ගැනීම සඳහා කියපු කතාවක්? ඔව් ඉතින් කතාවක රස ගන්නන්න යම කරන්න එපා. හොඳයි. මම ඔබතුමාගෙන් අවසන් වශයෙන් අහන්න කැමතියි. මේ වැඩසටහන අවසන් කරන්නට මම. එක්සත් ජාතික පක්ෂයට දැනට සම්බන්ධ වෙලා ඉන්න සංවිධායකවරු ඔබතුමා යෝජනාවක් මාත් එක්ක සාකච්ඡා කරද්දී කිව්වා අලුත් සංවිධායකවරු පත් කරනවා කියලා. මම පළවෙනි ප්‍රශ්නය මගේ අවසාන කොටසේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධූරයක් ගන්න කාලයක කතා බහක් තිබුණා නිකන් අපිට ඇහිච්ච විදියට ලොකු ධන කුවේරයෙක් වෙන්න ඕන කියලා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ බොහොම ධනවත් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා බලන්නේ මිනිස්සුන්ගේ අර PR එක නෙවෙයි හැබැයි මිනිහාගේ සල්ලි තියෙන්න ඕන සංවිධායකකමක් ගන්න කියලා. ඒකට මට උත්තරයක් අවශ්‍යයි. දෙවෙනි කාරණාව. ලොකු චෝදනාවක් තියෙනවා ගරු මහලේකම්තුමනි එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සමාජිකයන්ගෙන් ක්‍රියාකාරිකයන්ගෙන් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පහුගිය කාලේ ඡන්දෙ ඉල්ලපු අයගෙන් මේ එක්සත් ජාතික පක්ෂය දැනට පත් කරලා ඉන්න සංවිධායකවරු තාමත් මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමගි ජන බලවේගයත් එක්ක පොඩි ඩීල් එකක් තියෙනවා. ඒ නිසා එයාලා ඊළඟ මැතිවරණයට සූදානමින් තමයි මේ ප්‍රාදේශ සභා മന്ത്രിවරු මෙහෙවන්නේ කියලා. තාමත් ඒ හෙවණැලි මෙතන තියෙනවා කියලා. මේක ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාවගේ චෝදනාවක්. මේ ගැන මට රිජු පිළිතුරක් දෙන්න ඔබතුමා පක්ෂයේ මහලේකම්වරයා විදියට ඉදිරියේදී දැනට පක්ෂයේ විනයට එරෙහිව යන മന്ത്രിවරුන් සම්බන්ධයෙන් ඔබතුමා ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද? ඒ වගේම මේ රහසේ ඩීල් දාන අයගේ අනාගතේ මොන වගේ වෙයිද කියලා මට අවසන් වශයෙන් පිළිතුරක්. පළවෙනි එකට හතරවෙනි එකටයි මම එකවර උත්තර දෙන්න. මොකද එකිනෙකට සම්බන්ධිත ප්‍රශ්න නිසා පක්ෂේ ධනකෝරයෙක් වෙන්න ඕන කියලා. තව ධනය නැති ප්‍රතිපත්ති නැති මිනිස්සු එකතු වෙච්ච තැන හම්බ කිරීම පටන් ගන්නවා. මහජන මුදල් කාබාසිනය කරන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි ධනවත් නොවු පවුල් වලින් ආපු මිනිස්සු තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන් කොට රජයේ සල්ලි වලින් හදන්න පටන් ගත්තේ. ධනවත් නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාලා මානෙල්ලත් කැලණිය ජයජාර්දන මහත්මයාලා පූජා කරේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ධනවත් නිසා තමයි සේදවත විහාරස්ථානයේ පූජා කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ධනවත් නිසා තමයි තමන්ගේ නිවස ඉඩම රොයල් කොලෙජ් එකට දෙන්නට පුළුවන්කම ලැබුණේ. මේ විදිහට UMP ආපු නායකයන් යමක් වියදම් කරගන්න පුළුවන් පුද්ගලයා ආවේ ඇවිල්ලා ඉවරලා රට වෙනුවෙන් කෙරුවේ. ඒක කරන්න බැරි ඒක අර නිර්ධන පන්තිය ජයේවා වූ නිර්ධන පන්තිය ගොඩ වෙන්න ඕන ජය වෙන්න ඕන. නිර්ධන පන්තියෙන් ආපු හැම මිනිහම හම්බ කරන්න පටන් ගත්තානේ. දැන් කළුතර ඉන්න එක ඇමතිවරයෙක් ක්‍රියදුරෙක් වශයෙන් වැඩ කටයුතු කරපු පුද්ගලයෙක්. අද තියෙන ධනස්කන්ධය බලන්නකො. තවත් එක මේ මහනුවර දිස්ත්‍රික්කයේ മന്ത്രിවරයෙක්
ෆිනෑන්ස් සමාගමක වැඩ කරපු කෙනෙක්. නෝනා ඩිවෝස් එක ඉල්ලනකොට කෝටි කොච්චරද ඕන කියනකොට ඒක දෙන්න එකඟ වෙනවා. රයිට්. මේ තත්ත්වයට අයනකොට ෆිනෑන්ස් කම්පැනියේ මෝටර් සයිකලෙන් ගිය මිනිහට මේ මට්ටමට යන්න ගිහිල්ලා තියෙනවා නම් මේ රටේ ජනතාව වෙනුවෙන් තියෙන මුදල් ටික මේ මිනිස්සු කාලා නේද තියෙන්නේ. අන්න ඒ නිසා තමයි UMP කියන්නේ ඔබට යමක් සමාජයට කරන්න පුළුවන් මිනිහෙක් විය යුතුයි කියන තැන අපි ඉන්නේ. මේ සමාජයේ තියෙන මහජනයාගේ මුදල් ටික තමන් කාලා රටේ මිනිහට හුලන් දෙන්න ඕන හින්දා නෙමෙයි අපිට ඕන අන්නේ වෙදියේ මන්ත්‍රීවරු නායකව බී කරන්න. ඒක ඩඩ්ලි සේනානායක මහත්තයා කරා, ඒක ඩී.එස්. සේනානායක මහත්තයා, සර්ජන් කොතරාල මහත්තයා කරා, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කරා, රනිල් වික්‍රමසිංහ මහත්මයා දක්වා නායකයෝ එක කරලා තියෙනවා. ප්‍රේමදාස මහත්තයා නම් පුද්ගලික දේපල මම හිතන්නේ දෙන්න දෙයක් තිබුණේ නැහැ එතුමට. එතුමත් බොහොම පුංචි තැනින් ආපු පුද්ගලෙක් නිසා. නමුත් ප්‍රේමදාස මහත්තයා මහජන දේපල අරගෙන ඉවරලා තමන්ගේ දේපල බවට පත් කරගන්න කටයුතු කරා කියලා ඉතිහාසය කියවෙන්නේ නැහැ. ඊළඟට අපි ඔබ කියව අපේක්ෂකයා සුසුකම් නා සම්විධායක. ඔව් සංවිධායකවරයෙකුට අපේ විනය කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒ වගේම ඔහුගේ තියෙන ආර්ථික හැකියාව පිළිබඳව බලනවා. ඔහුගේ අධ්‍යාපනය පිළිබඳවත් අපි විශේෂයෙන් බලනවා. විශේෂයෙන්ම දැන් යන්නේ තාක්ෂණික යුගයේ දවසින් දවස අපි ගමන් කරන්නේ. ඒ යුගයේදී ඒකට අනුගත වෙන්න පුළුවන් පුද්ගලයෙක් දැනුම තියෙන පුද්ගලයන් අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් අනාගතයක් නැහැ. මේ තාක්ෂණය තමයි අනාගතේ. මේ මම කියපු කාරණා හතරට විශේෂයෙන්ම අපේ සංවිධායකවරුන් ඇතුළත එක ඕනනම් තව ප්‍රභේද වශයෙන් කඩලා පෙන්නන්න පුළුවන්. එතන වැඩි කාලයක් ගන්න ඕන. නමුත් මෙන්න මේ විදියේ පුද්ගලයා තමයි අපි හදන්නේ. ඒකට ඔබ හව විනය මොකද්ද කරන්නේ? ඔව්. පක්ෂයේ විනය ආරක්ෂා කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. දැන් අද උදේ මම දැක්ක පුවත්පත්වල විස්තර වලට කියන අපේ සංවිධායකවරයෙක් බීමතරිය පදවල ඉවරලා දඬයකට යටත් වෙලා කියලා දැන් මම අද කාර්යාලයට ආපු ගාම ඔහුගේ නඩු වාර්තාවත් එක්කලා ගෙන්වීමට පියවර ගන්න උපදෙස් දුන්නා. ඒ අනුව අපි සොයලා බලන මේක පක්ෂයේ ඇතුළත විනය නෙමෙයි සමාජයේදීත් යම් යම් විනය කටයුතු කරනවා නම් එතකොට මේක මේ මහජන නායකත්වයක් දෙන එක සුසු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි හොයලා බලනවා. ඒ වගේම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙලා වෙන වෙන තැන් වලට ආවඩන පළාත් පාලන මන්ත්‍රීවරයා හෝ අපිට දැන් ඉන්න පළාත් පාලන විතරයි කුමන තරතරමක කෙනා වුණත් ඒ පිළිබඳව අපි ක්‍රියාමාර්ග ගන්නවා. පක්ෂය ඇතුළත ඉඳගෙන පක්ෂෙම උදවියටත් විවිධ විචන මඩ ගහන කට්ටිය ඉන්නවා. අපි මේ පිළිබඳව දැන් ක්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙනවා. ඒගොල්ලෝ ගැනලා කරුණාන් මේ අන්දමින් විනය සාධනීය මට්ටමක පවත්වාගෙන යාමට අපි කටයුතු කරා. මේ එසේ කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපි පක්ෂෙන් නිරපීමට පියවර ගන්නවා. ඒ නිරපීම සමහර රට කට්ටිය කියන්න පුළුවන් පක්ෂෙන් නිරපන ඔක එලවනමයි තියෙන. ඔව්. එලවන්න කියන්නේ විධිමත් විදිහට ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් අපිට තියාගෙන ඩැමේජ් කර ගන්නවට වඩා ඒක හොඳයි ඉවත් කරන එක. මුලින් ওই වැඩේ කරා නම් අපි පක්ෂය මේ වෙනකොට ওই සජිත් ප්‍රේමදාස මහත්තයා කරපු කුපාඩි වැඩේ එක්සත් ජාතික පක්ෂයට කරන්න බෑ, කඩන්න බෑ. ඒක නොකර මේ හැම කෙනාටම නායකතුමා හැම කෙනාටම අනුකම්පා කරන එකේ වරද නිසා තමයි මේ බෙදීමට හේතුනේ. අනාගතයේදී එහෙම දෙයක් නොවෙන්න අපි දැන් මෙතන වැඩ කරන්න යන්න ඕන. හොඳයි. මම හිතන්නේ ඔබතුමා ප්‍රශ්න හතරටම උත්තර දුන්නාද කියලා. නැති එකක් තියෙනවා නම් මතක් කරන්න මට නෑ ලැබුණා. හොඳයි. සමහර අය කියනවා පහුගිය කාලේ ආණ්ඩුවත් එක්ක ලොකු බරපතල ප්‍රශ්නයක් හදාගෙන තියෙන විජේදාස රාජපක්ෂ මහත්තයා නැවත එක්සත් ජාතික පක්ෂයකට එකතු වෙන්න හදනවා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති වෙන පොදු සන්ධානයක පොදු අපේක්ෂකයා විදිහට විජේදාස රාජපක්ෂ මහත්තයා එන්න හදනවා කියලා. මේක ඇත්තක් තියෙනවද මහලකතුමා? පොදු අපේක්ෂකයෙක් කෙනා නම් එන්න ඕන ජනාධිපතිවරණයටද? ඉතින් ඒක එන්න ඕන 2024 විතරනේ. අපි 24 වෙනකොට මොකක්ද වෙන්නේ කියලා අද ජනප්‍රිය මිනිහා 24 වෙනකොට කොහොමද දන්නේ? මේ යන කොවිඩ් තත්ත්වයත් එක්කලා අපි කවුරු ජීවත් වෙලා ඉන්නවද දන්නේ නැහැ බලන්න. හොඳයි මම හිතන්නේ ඔබතුමා ඒක ටිකක් ලිස්සලා ගියා වගේ ප්‍රශ්නේ. මේ කොහොමුණත් අපි අද දවසේ මේ සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ සිටින තනි පක්ෂයක් විදිහට ගත්තයින් පස්සේ රටේ බලවත්ම පක්ෂය විදිහට තිබුණු එක්සත් ජාතික පක්ෂය අද දවසේ එතුමා සමග කතා බහ කරද්දී එතුමා අපිට යෝජනා කරනවා නැවත එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වයට ගේන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනමාධ්‍යයක් විදිහට එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතුයි කියන අදහස අපෙත් තියෙනවා. එහෙනම් ඒ අදහස හිතේ තියාගෙන සමුගන්න සූදානම් වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් පුළුවන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන හැමෝටමත් පුළුවන් මේ වැඩසටහන ෂෙයා කරලා ලයික් කරලා අපිත් එක්ක එකතු වෙන්න.
ඒ ආරාධනාවත් සමගින් සමුගන්නවා. බොහොම ස්තුතියි මහලේකම්තුමනි අපිත් එක්ක සම්බන්ධ ගීතවල